අයිබෝන් බොහොම වාසනාවන්ත සුබ උදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. නිරෝගීමත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල වැඩිපුරම කරන්න ඕන ප්‍රාර්ථනාව නිරෝගීව ඉන්න ලැබේවා කියන එක කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා අපි ඒ ප්‍රාර්ථනාව ඒ විදිහටම ඔබට කරනවා. දැන් ජාතික මෙහෙවර වැඩසටහන තුල අපි සාකච්ඡා කරන්නේ මොන වගේ කරුණුද කියන එක සම්බන්ධයෙන් ඔබට දැන් පැහැදිලි කිරීමක් අමුතෙන් කරන්න උවමනාවක් නැහැ. ජාතිකමය වශයෙන් වැදගත් වන කරුණු කාරණා කෙරෙහි අපේ ප්‍රමුඛතාවය ලැබෙනවා. ඒක පළමු කාරණා. ඒ අතරතුර මේ වෙලාවේ මේ පවතින කොවිඩ් වසංගත තත්වයෙන් එළියට යන්න මේ තත්ත්වය පාලනය කරගන්න දායක වන ආයතන පිළිබඳව සහ එතනින් එහාට ගියාම ඒ පිළිබඳව තියෙන සෞඛ්‍ය උපදෙස් මේ ගැනත් අපි වැඩිපුර කතා කරනවා. ඒකටත් අපේ ප්‍රමුඛතාවයක් ලැබෙනවා. හේතුව මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය ජාතික මෙහෙවරක් යයි අපි විශ්වාස කරනවා. දැන් අද අපි මේ සාකච්ඡාව ඒ හරහාම තව ටිකක් ඉස්සරහට අරන් යන්න තමයි කල්පනා කරන්නේ. ඒකෙදි අද අපේ ආරාධිතයා බවට පත් වෙන්නේ සැබවින්ම මේ ගෙවුණු කාලය තුලත් ගෙවෙමින් තිබෙන කාලය තුලත් ඊට බොහොම කාලයකට ඉහත පටන්ම ජාතික මෙහෙවර නොඅඩුව ඉටු කළ ආයතනයක් පිළිබඳව කතා කරන්න සහ මේ පවතින තත්වයේදී කොහොමද පවතින තත්වයට මුහුණ දෙමින් තවදුරටත් ඉදිරියට යන්නේ කියන එක කතා කරන්න. ඒ ජාතික කාර්යයට උරදෙන ආයතනය අපි ඕන ශ්‍රී ලංකා ජාතික රෝහල කියලා හඳුනා ගනිමු. තාම පහසුයි එතනින් එහාට මේ කාරණාව අපිට කතා කරගෙන යන්න. ඒ නිසා ඒ ගැන සාකච්ඡා කරන්න අපි ආරාධනය ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහත්මයා. ආයුබෝවන් විසවෛද්‍යතුමා. ආයුබෝවන්. දැන් මම මෙහෙම අහන්නම්කො මේ වෙලාවේ මේ කියන්නේ ජාතික රෝහල් පිළිබඳව තියෙන අර තාක්ෂණික සහ මේ ආකෘතිමය ප්‍රශ්න වලින් එහාට ගිහිල්ලා අපි සාමාන්‍යයෙන් ඉස්සර ඉඳන්ම මේ වසංගත තත්ත්වේ නෙවෙයි ඊට කලින් ඉඳලම මිනිස්සු අතර පොඩි අදහසක් තියෙනවා. ඔය එහෙම යන්න එපා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ජාතික රෝහලට යන්න කියලා. ජාතික රෝහල සාමාන්‍යයෙන් ওই රාජ්‍ය ආයතන වලට හරි විවේචන තියෙනවානේ මිනිස්සු අතර. නමුත් ජාතික රෝහල සම්බන්ධයෙන් මිනිස්සුන්ගේ තිබුණේ මොනවා වුණත් ඊටාම ප්‍රසාදයක් මොනවා වුණත් ජාතික රෝහලට යන අඩුම ගන්න ජීවිතය හරි බේර ගන්න පුළුවන් කියලා. ජාතික රෝහල මෙච්චර මිනිස්සු අතර විශ්වාසය දිනාගත්තේ කොහොමද? අවදිල්ෂාන් මම හිතන්නේ මුලින්ම පටන් ගත්තොත් එimhe ජාතික රෝහල තමයි ලංකාවේ තියෙන පැරණිතම රෝහල් වලින් අතරින් එකක්. අතරම ජාතික රෝහල ආරම්භ කරලා තියෙන්නේ 1864 වසරේ කියලා තමයි කියන්නේ. ඉතින් මෙම රෝහල ක්‍රමයෙන් දියුණුවටපත් වෙලා මේ වනකොට ඇඳන් සංඛ්‍යාවෙන් බැලුවොත් 3250ක් විතර ප්‍රමාණයක් ඇඳන් තියෙනවා. ඒ වගේම ලංකාවේ වෙනත් කිසිම රෝහලක නැති සියලුම විශේෂඥ වෛද්‍යවරුන් එහෙම නැත්නම් විශේෂඥ සේවාවන් අපි ලබා දෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් ජාතික රෝහල කියලා බැලුවොත් අපිට ලංකාවේ ඕනම තැනකින් යාපනයෙන්ද බදුල්ලෙන්ද එහෙම නැත්නම් හම්බන්තොටින්ද කියලා නෑ රෝගීන් අප වෙත මාරු කරවනවා. මොකද ඒතර තමයි අන්තිමටම වැදගත්ම විදියට එහෙම නැත්නම් පුළුල්ම විදියට රෝගී සත්කාර සේවාවන් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක නිසා වෙන්නේ නැති ජාතික රෝහල මේ තත්ත්වෙට රටේපත් වෙලා තියෙන සහ අපිට පැමිණෙන රෝගීන් අපි කවදාකවත් කිසිම කෙනෙක්ව අපව හරවල යවන්න අපිට යවන්න තැනකුත් නැහැ. අපි තමයි ඒගොල්ලන්ට සේවය සපයන්නේ. ඒ කියන්නේ අපි ජාතික රෝහල කියලා කියන්නේ අවසානාත්මක රෝහල විදිහට හඳුනාගන්නේ ලංකාවේ. මම දැන් ප්‍රධානතම රෝහල වුණාම මෙතනට තමයි අන්තිමටම රෝගියෙකුට පැමිණෙන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ජාතික රෝහලේ කාර්යභාරය පිළිබඳව මම හිතන්නේ අපි හැමෝම ජාතික රෝහලට ගිහිල්ලා ඇති. ජාතික රෝහලේ සිදු කරන කාර්යයන් දැකලා ඇති. ඒ නිසා අපිට තියෙන විශ්වාසයක් මේ සම්බන්ධයෙන්. ඒ විශ්වාසයත් එක්ක මේ පවතින තත්වයේදී ජාතික රෝහල හැසිරෙන විදිහ ගැනත් අපි දන්නවා. මේ ඔක්කොමත් අරගෙන කතා කරද්දී අපිට ඊටාම වටිනවද ඔබතුමා වැනි කෙනෙක් මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්න ලැබුණු එක. දැන් වර්තමානයේ තියෙන කාර්යභාරයට අමතරව අපි පොදුවේ ජාතික රෝහල කියන ආයතනය ගැන කතා කළොත් ජාතික රෝහල අපි හඳුනා ගන්න ඕනේ කොහොමද? ඒ කියන්නේ ජාතික රෝහලේ ශක්්‍යතාවය, ජාතික රෝහලේ ධාරිතාව සහ ජාතික රෝහලේ විශ්වාසනීයත්වය මම කැමතියි ඔබතුමාට පුළුල් ප්‍රවේශයකට ඉඩ දෙන්න. ඔව්. ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේම මේක ඇඳන් සංඛ්‍යාවෙන් බැලුවොත් 3250ක් විතර ඇඳන් සංඛ්‍යාවක් තියෙන රෝහලක්. ඊට අමතරව විශේෂිත ප්‍රතිකාර බැලුවොත් අපි කියමු දැන් උදාහරණයක් වශයෙන් ස්නායු ශල්‍ය ප්‍රතිකාර අපිට වෙනමම තියෙනවා. ඒකට වෙනම අංශයක්ම තියෙනවා. එතකොට ඒ වගේ හෘද රෝගත්
විශේෂ අංශ තියෙනවා. හෘද සැත්කම් වලට විශේෂ අංශ තියෙනවා. මේ වගේ දේවල් ලංකාවේ හැම රෝහලකම නැහැ. ඊටාම සීමිත සංඛ්‍යාවක තමයි තියෙන්නේ. ඊට අමතරව බැලුවොත් එimhe අපේ රෝහල මම හිතන්නේ ආසියාවේ තියෙන විශාලම රෝහල කියලාත් කියනවා මේකට. මේකේ 8000ක පමණ කාර්ය මණ්ඩලයක් සේවය කරනවා. ඒ අතරින් වෛද්‍යවරුන් 1000ක් පමණ, හෙද නිලධාරීන් 3000ක් විතර ආසන්න වශයෙන් අනිත් කාර්ය මණ්ඩලත් එක්ක බැලුවාම මම හිතන්නේ විශාල ආයතනයක්. ඉතින් මේකේ තියෙන කාර්ය මණ්ඩල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් අනිකුත් සේවාවන් බැලුවාම අපිට ඕනෑම රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේ පහසුකම් තියෙනවා. මම හිතන්නේ ඒක නිසා වෙන්නේ නැති අප වෙත විශාල සංඛ්‍යාවක රෝගීන් පැමිණෙන්නේ. දැන් මීට අමතරව රෝහල වශයෙන් බැලුවොත් එimhe අපිට දිනකට බාහිර රෝගයන් සඳහා 1000ක විතර ප්‍රමාණයක් රෝගීන් පැමිණෙනවා සාමාන්‍ය දිනකදී. ඒ වගේම සාමාන්‍ය දිනකදී සායන සඳහාත් ඒ වගේම රෝගීන් සංඛ්‍යාවක් පැමිණෙනවා. මේ සියලුම රෝගීන්ට අවශ්‍ය කරන කටයුතු නිපුරිහා ඉෂ්ට කිරීම තමයි අපේ පරමාර්ථය. මම හිතන්නේ ඒක අපි බොහෝ දුරට සාර්ථක වෙලා තියෙනවා කියලා. දැන් අපි ජාතික රෝහල ගැන මේ විදිහට කතා කරන්නේ අපි අනිත් රෝහලුත් බොහොම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඒ කියන්නේ මේ වෙලාවේ හැම රෝහලක්ම අපිට ඉතාම වටිනවා. නමුත් ලංකාවේ මේ වෙලාවේ ප්‍රධානම රෝහල විච්ච ජාතික රෝහලට අපි වැඩි ඉඩක් වෙන් කරන්නේ ඒ ආශ්‍රිතව මේ රෝහල් පද්ධතිය ගැනම කතා කරන්න ඕන නිසා. දැන් අපි සාමාන්‍යයෙන් පුරුදුණු ක්‍රමවේදයක් තියෙනවානේ විශේෂඥ වෛද්‍යතුමා රෝහලක් පවත්වාගෙන යන දැන් ඔබතුමා එහි පරිපාලනය කරනකොට. හැබැයි දැන් මේ කොවිඩ් වසංගත තත්ත්වෙත් එක්ක මේ සියල්ල උඩු යටිකුරු වෙමින් දිනෙන් දින වෙනස් වෙන රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් ප්‍රවේද ගැන අපි කතා කරනවා. විවිධාකාරයෙන් වෙනස් වීම එක්කනේ මේ දැන් අන්තිම අවුරුදු එකමාර විතර එන්නේ. එතකොට ස්ට්‍රක්චර් එකේ මොන වගේ වෙනස් වීම්ද ඊට පස්සේ උනේ? පොලිෂන් සාමාන්‍යයෙන් ජාතික රෝහලකට දිනකදී රෝගීන් 700ක් විතර ප්‍රමාණයක් අලුතෙන් ඇතුළත් වෙනවා සාමාන්‍ය දිනකදී. ඉතින් මෙම අපිට මේ කොවිඩ් වසංගත තත්ත්වයට එක්ක අපිට තිබුණ චැලෙන්ජ් එක එහෙමත් නැත්නම් තිබිච්ච මේ අමාරුකම තමයි එතරම් අපි කිසිම දිනක සාමාන්‍යයෙන් කිසිම රෝගියෙක්ව රෝහලෙන් ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒකට අපිට සිද්ධ වුණා එම සේවාවන් ලබා දෙන ගමන්ම කොවිඩ් වසංගතයට මුහුණ දෙන්න. ඇත්තටම මේක කොවිඩ් වසංගතේ පටන් ගන්නා කාලේ හිතන 2019 2020 විතර අපි ලංකාවට පටන් ගත්තේ ජනවාරි මාසයේ වෙනකොට. ඒ වෙනකොට අපි සැලසුම් යෙදුවා කොහොමද අපිට මේකට මුහුණ දෙන්නේ කියලා. ඒතර අපි සැලසුමේ අඩංගු වුණේ සාමාන්‍ය රෝගීන්ට, කියන්නේ කොවිඩ් නොවන රෝගීන්ට ප්‍රතිකාර කරන ගමන්, එහෙම නැත්නම් කොවිඩ්ද කියලා සැක කරන රෝගියෙක්ව හඳුනා ගන්නා ගමන් ඒගොල්ලන්ව වෙන් කළා තියාගෙන ප්‍රතිකාරම කරන්න. මුලම කාලේ නම් ඇත්තටම අපි කොවිඩ් රෝහලක් වශයෙන් සැලකුවේ නැහැ ජාතික රෝහල. එතකොට තිබුණ රෝගීන් සංඛ්‍යාව බැලුවහම අපිට විශේෂ කොවිඩ් රෝහල් තිබුණා රටේ ඔබ දන්නා පරිදි. ඒ වෙත කොවිඩ් රෝගීන් අඳුරාගෙන උන් වෙන් කර තබාගෙන එම රෝහල් වලට යවීම තමයි අපි සිද්ධ කරේ. නමුත් දැන් අර පරිපාලනය කරනකොට එහෙම නැත්නම් රෝහලක් පවත්වා ගන්නකොට අපිට සිද්ධ වෙනවා ඉදිරිය බලන්න. දැන් ඕනම ආයතනයක කරන්න කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි විවිධ අවස්ථාවලදී අපේ කාර්ය මණ්ඩලය විශේෂඥ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය, ඒ අනිකුත් කාර්ය මණ්ඩල සමග නිතරම අපි සාකච්ඡා කරා අපිට ඉදිරියේදී මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියලා. ඒතර එහෙම වුණාම අපි තීරණය කරා කෙසේ වුණත් අපිට වැඩි වෙනවා තත්ත්වයකටපත් වුණොත් එimhe කොහොමද ඒකට අපි රෝහල වශයෙන් මුහුණ දෙන්නේ කියලා සැලසුම් කරා. එහෙම තමයි අපි වැඩේ පටන් ගත්තේ. නමුත් අපිට මුල කාලයේදී අපිට පුළුවන් වුණා වාට්ටු කීපයකින්, අතරම වාට්ටු දෙකකින් විතර මෙම තත්ත්වයට මුහුණ දෙන්න. මොකද අපි කරේ රෝගීන් අඳුරා ගන්නවා PCR පරීක්ෂණ සඳහා වලින්. ඊට පස්සේ එම රෝගීන් වෙන් කර තබාගෙන වෙනත් අර කොවිඩ් රෝහල් වෙත මාරු කරවීම තමයි අපි කරේ සාමාන්‍ය. මොකද බොහෝ විට මුල තත්ත්වයේදී කියන්නේ 2020 මුල කාලයේදී කොවිඩ් රෝගීන්ගේ සංකූලතා හරි අඩුයි. ඒ කාලේ. එතකොට බොහෝ විට සාමාන්‍යයෙන් රෝගීන් මාරු කරවීමට හැකියාවක් තිබුණා අනිත් රෝහල් වෙත. ඒ කියන්නේ ගානත් ප්‍රමාණයත් ගොඩක් අඩු නිසා. නමුත් ඒ ක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස් වෙනවා කියලා ඔබ දන්නවා. ඒ අනුව තමයි අපේ සැලසුම් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් අවශ්‍ය වුණේ. සැලසුම් කියන්නේ මොනවද කියලා බැලුවොත් එimhe අපි දන්නවා මුලින්ම රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා කියලා හිතාගෙන වැඩ කරන්නේ. ඔව්. ඉතින් එතකොට දැනට තියෙන වාට්ටු ප්‍රමාණය මදි වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ඔය රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා සහ වාට්ටු ප්‍රමාණය මදි වෙනවා කියලා ඔබතුමාලා උපකල්පනය කරේ මේ වසංගතේ කොයි අවධියේදීද? මුලදීම අපි මම එක තමයි කිව්වේ අපේ කාර්ය මණ්ඩලයේ
සමග සාකච්ඡා කළා. දැන් විවිධ අපි අදහස් සලකා බලන්න ඕනේ මේකෙදි. ඒකට දැන් බැලුවා දැන් ලෝගින් වැඩි වුණොත් එහෙම කොහෙද රෝගීන් තියාගන්නේ? මොකද අපි දැනගත්ත අපිට ටික ටිකින් තේරුම් ගියා රෝගීන් වැඩි වෙනකොට දැනට තියෙන ඒ වෙලාවේ තිබිච්ච කොවිඩ් රෝහල් ප්‍රමාණය ධාරිතාව ඉක්ම යනවනේ. ඒ විතරක් නෙවෙයි දැන් කොවිඩ් රෝගියෙක් රෝහලට ඇතුළත් වුණාම රෝහලට මයින් පස්සේ රෝගියාට සති දෙක කාලයක් රෝහලේ ඉන්න වෙනවනේ. එතකොට සීමිත සංඛ්‍යාවක් තියෙනකොට එන සංඛ්‍යාව පිරුණායින් පස්සේ ඊළඟ දවසේ එන කට්ටිය යවන්න තැනක් නැති වෙනවා. ඒක තමයි සැලසුම් කරන්න හේතුව වුනේ. ඒ අනුව තමයි අපි සැලසුම් කරේ. එතකොට මම ඔබට කියන්නම් කොහොමද අපේ සැලසුම ක්‍රියාත්මක වුනේ කියලා. ඇත්තටම අපි සාකච්ඡාවට කීපයක් පැවැත්තුවා විශේෂඥ වෛද්‍යවරුන්, නිලධාරීන්, අනිකුත් කාර්ය මණ්ඩලය සමග කොහොමද අපි මේකට මුහුණ දෙන්නේ කියලා. ඉතින් අපි තේරුම් ගත්තා දැන් අපිට තිබුණ චැලෙන්ජ් එක තමයි සාමාන්‍යයෙන් කොවිඩ් නොවන රෝගීන්ට ප්‍රතිකාර කරන ගමන්ම කොවිඩ් රෝගීන්වත් රැක බලා ගැනීම. දැන් ජාතික රෝහල මම ඉස්සෙල්ලා කිව්වා වගේ විශාලතම රෝහල අපිට හෘද රෝගීන් එනවා. එහෙම නැත්නම් ඩෙන්ගු රෝගීන් එනවා. අනිකුත් ප්‍රශ්න තියෙන හදිසි තුරංශයට රෝගීන් එනවා. ඒ රෝගීන්ගේ අඩුවක් තියෙද්දි නෙමෙයිනේ කොවිඩ් අඩුවක් තිබුණෙත් නැහැ. ඉතින් ඒක නිසා දැන් මේ දෙගොල්ලම් බලාගෙනම තමයි දැන් මේ චැලෙන්ජ් එක. ඉතින් කෙසේ වෙතත් අපි තේරුම් ගත්තා දැන් වාට්ටු ප්‍රමාණය මදි වෙන නිසා වෛද්‍ය වාට්ටු කිහිපයක් තවත් මේකට වෙන් කළා. නමුත් ඒ වෙන් කරන ගමන්ම වෛද්‍ය වාට්ටුව සාමාන්‍ය වාට්ටුව විදිහට යන්න ඕන. මොකද නැත්නම් අනිත් රෝගීන්ට යන්න තැනක් නැහැනේ. ඒක නිසා කරේ අපි ශල්‍ය වෛද්‍යවරුන් විශේෂයෙන් ශල්‍ය වෛද්‍යවරුන් සමග සාකච්ඡා කළා. ඒගොල්ලන්ගේ වාට්ටු අපි වෛද්‍ය වාට්ටු බර පරිවර්තන කළා. කියන්නේ ශල්‍ය වාට්ටු දෙකක් එකට එකතු කළා. ඒ වාට්ටු අරගෙන වෛද්‍ය වාට්ටුවක් කරලා කොවිඩ් රෝගීන් සඳහා සාමාන්‍ය තියෙන වෛද්‍ය වාට්ටුව වෙන් කරා. එතකොට එහෙම තමයි ක්‍රමයෙන් පටන් ගත්තේ. ඒතර ප්ලෑන් එක කියන්නේ අපි සැලසුමේ අනුව තිබුණා වාට්ටු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැනට වාට්ටු මම හිතනවා 15-16 විතර වෙන් කරලා තියෙනවා. මේ වෙනකොට එකින් එක හිඟ කොහොමද යන්නේ කියලා සැලසුම අපිට තිබුණා. ඒක මුලින්ම එහෙම අපිට යන්න ඕනේ නම් ටිකෙන් ටික අපිට තිබුණා දැන් අද හෙට අවශ්‍ය වුණොත් කොහොමද යන්නේ. දැන් එතකොට ඕකේ ඊළඟ බරපතලම කාරණාව වෙන්නේ දැන් ශල්‍ය වාට්ටු සහ අනිකුත් වැඩ කරපු තැන් කොවිඩ් සඳහා වෙන් කරනකොට ඒ විච්ච අඩුව කොහෙන්ද පිරුණේ? ඒක තමයි මොකද දැන් ශල්‍ය වාට්ටු වල රෝගීන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් වෛද්‍ය වාට්ටු වලට අඩුයි. මුළු වාට්ටුම පිරෙන්නේ නැහැ. නෑ වාට්ටු පිරෙනවා වුණත් දැන් අඩුයි. නමුත් ඊට අමතරව දැන් තියෙනවනේ අපි කියමු දැන් හදිසි ප්‍රතිකාර කියලා. ඒ කියන්නේ දැන් ඔන්න හදිසියේ රෝගයක් හැදෙන්න කෙනෙකුට ඒ වෙලෙන් ප්‍රතිකාර කළ යුතුමයි. නමුත් සමහර ඒවා තියෙනවනේ අපිට කියනවා අර ප්ලෑන් කරලා කරන ඒවා අපි සැලසුම් කරලා කරන ජීවිත තර්ජනයක් නැති වගේ දේවල්. ඒ වගේ දේවල් ටිකක් ප්‍රමාද කළ හැකියි. ඒතර යනවා වාට්ටු දෙකක් එකතු කිරීම නිසා අපිට රෝගීන්ට විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ කොහොමවත්. මොකද හදිසි ප්‍රතිකාරම සහ අත්‍යවශ්‍ය දේවල් ඒ වගේම අපි කියමු දැන් උදාහරණයක් වශයෙන් බැලුවොත් එහෙම පිළිකා තත්ත්වයන් වල කරන ඒවා කවදාකවත් නතර වෙන්නේ නැහැ මේකෙදි. නමුත් යම් විදිහකට අඩු කිරීමක් සිද්ධ කරන්න පුළුවන් රෝගීන්ට හානියක් නොවන පරිදි. මේක අවස්ථානුකූලව වෙන කරන්න දෙයක්වත් නැහැ නේ අපිට. නමුත් එහෙම කියලා ඉවරලා ඔක්කොම වාට්ටු ටික වහලා ශල්‍ය රෝගීන් පිළිගත්තේ නැතුව හිටියේ නැහැ අපි. යම් අඩුවක් වෙන්නේ නැති අර කියන්නේ ඒකට සැලසුම් සහගතව කළ යුතු කිසිම ජීවිතේට හානියක් නොවන සහ සෞඛ්‍යයට හානියක් නොවන දේවල් තියෙන දේවල්. නමුත් අපිට ඒ වුණත් අර වාට්ටු දෙයක් මේවා එකතු කරා වුණත් අපිට මේ රෝගීන් සෑහෙන සංඛ්‍යාවක් රෝගීන් 40ක් 50ක් විතර වාට්ටු කරලා දාගන්න පුළුවන් නේද? ඒක නිසා එහෙම ලොකු ගැටලුවක් මතුන්නේ නැහැ. ඉතින් පොඩක් අර ඕවර් ක්‍රවුඩින් වගේ දේවල් වාට්ටුලේ සමහර වෙලාවකට එන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් වුණා වාට්ටු නිදහස් කරගන්න. අතන නිදහස් කරගෙන ඒ අනුව මොකද වෛද්‍ය වාට්ටු රෝගීන් කොහොමත් වැඩි. ශල්‍ය වාට්ටු වලට වඩා. දැන් එතකොට ඒ කියන්නේ අර මේ දින යොදාගත් ශල්‍ය කර්ම වලට සූදානම් වෙලා හිටපු රෝගීන් ඒ අයගෙන් පැමිණිලි ආවේ නැද්ද අපේ මේ ඔපරේෂන් එක කල් යනවා හෝ එහෙම දේවල් සිද්ධ වුණේ නැහැ. ඔව් පැමිණිලි කියන්නේ ඉතින් අත්‍තරම අපි වුණට පැහැදිලි කරලා දෙනවා දැන් මම අයිසර කියන ජීවිතයට හානියක් හිමත් නැත්නම් සෞඛ්‍යයට මොකරි හානියක් වෙච්ච කිසිම දෙයක් අපි කල් දැම්මේ නැහැ. සමහර දේවල් තියෙනවා කල් දෙමින් හැකි කිසිම ගැටලුවක් නැතුව කරන්න පුළුවන් දේවල්. අනිත් එක තමයි දැන් කොවිඩ් තත්ත්වයේ මත සමහර රෝගීන් රෝහලට එන්නත් කැමැත්තක් දක්වන්නේ නැහැ. අපිට එහෙම ආරංචිකුත් තියෙනවා. ඒ කියන්නේ අපිත් එක්ක නිතර සාකච්ඡා වෙන වෛද්‍යවරු කියන කාරණාවක් තමයි ඒ කියන්නේ සෙසු රෝගීන් මේ වෙලාවේ ස්පිරිතාලෙට එන්න හොරයි එහෙම නැත්නම් කැමති නැහැ මොන මගහරිනවා කියලා. ඒ මොකක්ද ඒ තත්ත්වේ? නෑ මම හිතන්නේ ඒකේ තියෙන්නේ දැන් සමහර වෙලාවට මම ඉස්සෙල්ලා කිව්වා වගේ සැලසුම් සහගත ශල්‍ය කර්ම වගේ දේවල් හදිසි නොවන බව රෝගීන් දන්නවා. ඒතර ඒ අවස්ථාවේදී ඒක කල් දැමීම ගැන ගැටලුවක් නැහැ. ඊට අමතරව ඉතින් තමන්ට තියෙන රෝගය ඊටාම
බරපතල නැත්තම් බාහිර රෝගාංශයෙන් බෙහෙත් ගන්න එකට වෙන විකල්පයක් තියෙන්න පුළුවන්. ඒක නමුත් මම දැක්ක දෙයක් තමයි දැන් සාමාන්‍යයෙන් අපේ රෝහලට දිනකට බාහිර රෝගාංශන ප්‍රමාණය විශාල වශයෙන් අඩු වෙලා නැහැ. එහෙම අඩුවක් නැහැ. විශේෂයෙන් රෝගීන් ඇවිල්ලා ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට මේ අඩු ගන්න කොවිඩ් රෝගේ තියෙනවද නැද්ද කියලා හඳුනාගෙන පහසුකම් මෙතන තියෙනවා කියලා. ඒක නිසා නමුත් අර සමහර වෙලාවට අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා රෝගීන් නේම අඩුවක් තියෙන්න පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ බලනවානේ දැන් මට තියෙන රෝගයට මට විකල්පක් තියෙනවා. එතකොට මෙතනට ඇවිල්ලා මට මේ වෙන දෙයක් හැදෙයිද දන්නේ නැහැ වගේ බයකුත් යම් විදිහක තියෙනවා. නමුත් මම කියන්න ඕනේ දැන් අපි නම් අපේ රෝහලට පැමිණෙන රෝගීන් අපි වෙන් කරලා අඳුරගෙන වෙන් කරලා කාර්ය මණ්ඩලයේ සහ අනිකුත් අය වෙත රෝගිය සම්ප්‍රේෂණය වීම අවම කරලා තමයි අපි තියෙන්නේ වෛද්‍ය විද්‍යානුකූලව කටයුතු කළා. ඒ කෙසේ වෙතත් ඉතින් රෝගිය තවත් කෙනෙකුට බොීමේ හැකියාවක් තියෙනවානේ. ඒක නිසා ඉතින් මම හිතනවා මිනිස්සු ඒකෙනුත් පොඩ්ඩක් විතර මේ රෝහලට පැමිණීම සීමා කරලා ඇති කියලා මම හිතනවා. දැන් මේ වෙලාවේ ජාතික රෝහලේ තත්ත්වය කොහොමද? දැන් පිරිලද වාට්ටු දැන් උනත් දැන් අලුතෙන් එන රෝගියෙක් උනත් නැවත රෝහල තුල නේවාසික වීම ඉඩ කඩක් තියෙනවද? එහෙම කොහොමද දැන් තත්ත්වය? සාමාන්‍ය රෝගීන් ගැනද නෑ කොවිඩ් රෝගීන් ගැන. ඔව් මෙහෙමයි දැන් අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ කොවිඩ් සඳහාම වෙන වූ රෝහල් වල ඉඩකඩ මදි වෙලා යනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් එහෙම අපිට උපදෙස් දුන්නා. ඉදිරියේදී කොවිඩ් රෝගීන් වැඩි වෙනකොට කොවිඩ් රෝගීන්ව රෝහලේම ප්‍රතිකාර කරන්න සිද්ධ වේවි. ඒ අනුව ඔබගේ ඒ කියන්නේ අපේ රෝහලේ ඒ සඳහා සූදානම් වෙන්න කියලා. ඉතින් අපි ඒකට සූදානම් වෙලා අපේ ප්ලෑන් එකක් තිබුණා. ඒක අපිට ලොකු කරදරයක් වුණේ නෑ ඒකේ. ඒ අනුව අපි අර අපේ සැලසුමට අනුව වාට්ටු කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරලා කොවිඩ් විතරක් ඇඩ්මිට් කරන තත්ත්වයටපත් වුණා සමහර වාට්ටු. ඇත්තට මේ ඒක සංකීර්ණයි. සංකීර්ණයි කියලා කියන්නේ දැන් කොවිඩ් රෝගියෙක් ඇතුල් කරනකොට අපි කාර්ය මණ්ඩලෙට සිද්ධ වෙනවා නිතරම නිරතුරුවම රෝගියා සමග ගැටෙන්න. එතකොට නමුත් දැන් හැම වෙලාවෙම අර ආරක්ෂිත ඇඳුම් PPE එකක් ඇඳගෙන ඉන්නත් අමාරුයි. එතකොට අපිට සිද්ධ වෙනවා යම් විදිහට කාර්ය මණ්ඩලය ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ වාට් වලට විශේෂයෙන් අපි කරේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා සහ රෝගීන්ගේ ආරක්ෂාව සඳහා කියන්නේ පාටිෂන්ස් වගේ ගහලා කියන්නේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය ගැටීම වෙන් කරා රෝගී කටයුතු කරන අවස්ථාව ලැබුණාම එතකොට අපිට පුළුවන් වුණා පැය ගානක වගේ රෝස්ටර් එකක් හදලා මේ අර ආරක්ෂණ තුමන්දගෙන ඒක ඇතුළට ගිහිල්ලා ඒ ටික බලලා ඊළඟ එක්කෙනා එනවා මෙයා යනවා වගේ තත්ත්වයකට රෝගීන් සත්කාර සඳහා කටයුතු කරන්න. ඒතර මේ හැම දෙයක්ම අපි අපේ සැලසුම අනුව එකින් එක වාට්ටුවෙන් වාට්ටුව හදලා. ඉතින් ඊට අමතරව අපි දැක්ක තව දෙයක් තමයි ඔබ දන්නවා දැන් පළවෙනි කොවිඩ් රැල්ල වෙලාවේ රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවය ඉතා ඉහළ මට්ටමක තිබුණේ නැහැ. ඔයාලා කියනවා ඇති දැන් මේ වෙලාවේ කියනවා රෝගීන්ගේ ඔක්සිජන් මට්ටම අවශ්‍යතාවය ඉහළ ගියා කියලා. ඒතර සාමාන්‍යයෙන් වාට්ටුවක සාමාන්‍ය කාලයේදී රෝගියෙකුට ඔක්සිජන් ලබා දීමට පුළුවන්. ඒ කියන්නේ අපි කියනකට පයිප් ඔක්සිජන් කියලා කියන්නේ නල මාර්ගයෙන් ඔක්සිජන් ලබා දීමට මොකද විශේෂ මැෂින් තියෙනවනේ සමහර ලාවට ඒවා එහෙම ගහන්න බෑ බොහෝ විට සිලින්ඩර් එකට. ඒ වගේ ස්ථාන සාමාන්‍යයෙන් 8ක් විතර තමයි තිබුණේ. දැන් 8ක් විතර. අපි කියන්නේ ඒකට අර හයි ඩිපෙන්ඩන්ස් යුනිට් කියලා වාට්ටුවේ. නමුත් දැන් කොවිඩ් රෝගීදී ඒක මදි වෙනවා. ඔව්. ඒතර අපේ සැලසුමට ඇතුළත් වුණා එවන් ඇඳම් සංඛ්‍යාව වැඩි කර ගැනීමත්. ඒතර මේ වගේ මේවා කරන ගමන් අර පාටිෂන් එක ගහලා රෝගියා සහ සත්කාර කරන කට්ටියගේ ආරක්ෂාව තහවුරු කරලා ඊට පස්සේ ඔක්සිජන් දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි කර තමයි අපි වාට්ටුවෙන් වාට්ටුව විවෘත කරේ. එහෙම නැත්නම් නිකම්ම දාලා වාට්ටුවට වහලා රෝගියා දෙන්න රෝගියාට හොඳ ප්‍රතිකාරයක් ලබා දෙන්න බැරි නිසා. දැන් මේ වෙලාවේ තියෙන තත්ත්වයක් එක දැන් සංචරණ සීමාව පනවලා තියෙනවා, නිරෝධන ඇඳින නීතියක් ක්‍රියාත්මක වෙනවා, මිනිස්සු එක කොයිතරම් දුරට පිළිපදිනවද කියන එකෙත් ගැටලු නැතුවම නෙවෙයි. හැබැයි දැන් රෝගීන් වාර්තා වීම එතකොට ආසාදිතයින් වාර්තා වීම මරණ සංඛ්‍යාව මේ දේවල් ගත්තාම අපිට වඩා මේක ඉන්ද්‍රිය ගෝචරයිනේ ඔබතුමන්ලට. කිසියම් පාලනයක් හෝ අඩුවක් පේන්න තියෙනවද දැන්? ඇත්තටම දැන් මම මගේ අදහස සම්පූර්ණ කරන්නම් දිල්ෂාන්. දැන් අපිට අර විදියට අපිට පුළුවන් වුණා ඇඳන් සංඛ්‍යාව බැලුවොත් එimhe ඇඳන් 727ක් විතර රෝගීන් සඳහා වෙන් කරගන්න. ඒතකොට ඒකම දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙනකොට අපි වැඩ කරගත්ත ඔක්සිජන් දෙන්න පුළුවන් ස්ථාන දැන් 300ක් පමණ. ඒක දැනට තියෙනවා. ඉතින් එතකොට දැන් ඔබ අහුවගෙන් දැන් කොහොමද කියලා අහුවා. ඇත්තටම මේ අපිට මේ කියන්නේ යම් විදියක පොඩි අඩුවීමක් පේන රෝගීන්. උදාහරණයක් වශයෙන් අපි පරිසත් එම පසුගිය සතිය පුරාම 460
70 ගණක ඉඳලා ඉවර වෙලා පළවෙනි දේ ඉඳන් මේ වෙනකොට 332කට දෛනික රෝගීන් සංඛ්‍යාව අඩු වෙලා තියෙන අපේ රෝහලේ. අපේ රෝහලේ වැඩි ඉන්නේ මම දන්න තරමින්. නමුත් මේකෙදී අර මෙම මම හිතන්නේ මේ ඩෙල්ටා කියන වේරියන්ට් එකේ තියෙන ප්‍රශ්නයක් මේක. ඔක්සිජන් අවශ්‍ය කරන රෝගීන් ප්‍රමාණය 50% විතර හැම වෙලාවෙම ඉන්නවා. ඒක තමයි චැලෙන්ජ් එක. ඒ කියන්නේ දැන් අපිට ඒක තමයි අපි අර සැලසුම හරියටම වැඩ කරේම ඔක්සිජන් ලබා දීමට හැකියාව තියෙන ස්ථාන වැඩි දියුණු කිරීම නිසා අපිට පුළුවන් වුණා හොඳ සත්කාර සේවයක් ලබා දෙන්න. පළවෙනි එක. දෙවෙනි එක තමයි දැන් අපිට රෝගීන් වැඩි වුණේ අර කපාලට විශාල වශයෙන් වැඩි වුණානේ. ඒ වෙනකොට අපි ඒකේ සැලසුමක් තිබුණ නැත්නම් අපිට සිද්ධ වෙන්න තිබුණා වාට්ටු වලට ඉදින වාට්ටු වෙනන් ගන්නට වැඩිය රෝගීන් දාන්න. ඒ කියන්නේ රෝගීන් බිම දාන්න එහෙම නැත්නම් වෙන විදිහකට. එහෙම දෙයක් අපෙන් සිද්ධ වුණේ නැහැ. ජාතික රෝහලට ඒ චෝදනාව නැහැ නේ. ඒ චෝදනාව නෙවෙයි මම කියන්නේ රෝහලක් පරිපාලනය කිරීම අමාරුයි. මම කියන්නේ අනිත් රෝහල්වක බොහෝ හොඳට කරා. නමුත් අපි අර අපේ සැලසුමේ තිබිච්ච නිසා රෝගීන් වැඩිනකොට අපි පුළුවන් වුණා අද නම් හෙට ඕන වෙනවා කියන එක මත අපි අද දුනේ වාට්ටුවක් නිදහස් කරගැනීමේ අපේ මේක තිබුණේ. ඒක කියන්නේ මේක වැදගත්කම තියෙන්නේ. එකක් තමයි දැන් කාර්ය මණ්ඩලයට ඉතාම පසුදායකයි මේ වැඩි. ඒ සියලු දෙනාම කණ්ඩායමක් වගේ කලින්ම කැමති වෙලා අපි මේක කරමු කියන මේකෙන් හිටියා. ඇත්තටම කියනවා කොවිඩ් රෝගියෙකුට ප්‍රතිකාරම කරන්නේ මාංශයක් විතර යනවා කියන්නේ රෝහලක වැඩ කරනවා කියන්නේ ඉතාම අවදානම් කටයුත්තක් නේ. නමුත් සෞඛ්‍ය සේවකයෝ කවුරුත් මේකෙන් මග අරින්නේ නැහනේ. වැඩ කරනවා. මේ අපි මෙහෙම කතා කරාට එතනට ගිහිල්ලා දවස පුරාම ඉන්නකොට අපි දන්නවා මේ නිසාත් අපිට යම් කාර්ය මණ්ඩල වලටත් රෝගී හැදිලා තියෙනවා. වෙලාවල් තියෙනවා. ඉතින් එම තමයි දැනට රෝහලේ තත්ත්වය. අපි ඉගෙන ගන්න ධර්මයේ බුද්ධ ධර්මයේ නම් කියන්නේ ගිලනෝපස්ථානය කියන්නේ බුද්ධෝපස්ථානය කියලා. ඒ කියන්නේ එතනින් එහාට අපි ඔය ඒ ඇසින් මේක දිහා බලමු ඇත්තට මේ කියන්නේ එතකොට මිනිස්සුගේ ජීවිත බේරගන්න මේ විදිහට තමන්ගේ ජීවිත කැප කරන්නේ මිනිස්සුම තමයි. මේ ගැන අපි හොඳ අවබෝධයකින් මේ ප්‍රශ්න දිහා බලන්නත් ඕන. ඒ කියන්නේ හැමතිස්සෙම විවේචනාත්මක ඇසින්ම නොවේ මේ කැපකිරීම දෙස අපිත් වඩාත් විවෘත මනසින් බලන්න ඕන. හැබැයි මේ සියලු ප්‍රශ්න තිබියදී ජාතික රෝහල ඉටු කරන ජාතික මෙහෙවර පිළිබඳව තමයි අපි ටිකක් වැඩිපුර කතා කරේ. සාකච්ඡාව විස්තරට අරගෙන යමු. හැබැයි ඊට කලින් මම කැමති විරාමයක් ගන්න. ඔබගේ උදාර මනුෂ්‍යත්වය මේ වෙලාවේ ඔබගේ ආදරණීයන්ට දිගු කරන්න. ඔවුන්ව කරදරේ වැටෙන්න ඉඩ තියන්න එපා. ඔබගේ වගකීම ඔබ ඉෂ්ට කරන්න. අවශ්‍යතාවයකට හැර කිසිම මොහොතක ගෙදරින් පිටව යන්න එපා. යන හැම මොහොතකම මුව ආවරණය කෝ ආවරණ දෙකම පැලඳගෙන යන්න. සැනිටයිස් කරගන්න මතක් කරන්න. දුරස්ත භාවය තියාගන්න. අපි රැකෙමු රට ජයගමු. අන් හැමෝටම වඩා ඔබේ පවුලට ඔබ වටිනා කෙනෙකි. අපි පරිස්සම් වෙමු. ජාතික මෙහෙවර තුල අද අපේ කතා බහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ භූමිකාව සහ මේ වෙලාවේ ජාතික රෝහල මොන වගේ කාර්යභාරයකද නිරත වෙමින් ඉන්නේ කියන එක. ඊට අමතරව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඔබ දන්නවා නිතරම අපිව දැනුවත් කරන්න විවිධ අපිට තොරතුරු ලබා දෙමින් ඉන්නවා. අපි ඒවත් ජාතික මෙහෙවර හැම වෙලාවකම ඔබට සමීප කරවන්න උත්සාහ කරනවා. දැන් යම් විදිහකින් ඔබේ දරුවා කොවිඩ් ආසාදනය වූ අයෙකු බවට පත් වුණොත් හඳුනාගන්නේ කොහොමද මොනවද කරන්න ඕනේ? ඒ සම්බන්ධයෙන්ුත් අපිට දැනුවත් කිරීමේ රූපමාලාවක් එවලා තියෙනවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය. අපි ඒකත් පොඩ්ඩක් බලලා ඉමු. COVID-19 රෝග තත්ත්වය සහිත දරුවන් නිවසේ සිට ප්‍රතිකාර කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේදී විශේෂයෙන් අවධාරණය කරන්න ඕන කරුණ තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ රෝග ලක්ෂණ නොමැති දරුවන් හෝ ඉතා මද රෝග ලක්ෂණ සහිත දරුවන් ඔවුන්ගේ නිවසේ පරිසරය තුළම තබාගෙන දෙමව්පියන්ගේ හෝ වෙනත් වැඩිහිටියෙකුගේ අධීක්ෂණය යටතේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම සහ එවැනි විශේෂයෙන්ම දරුණු රෝග ලක්ෂණ තත්ත්වයක් මතුවනොත් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම. එම නිසා විශේෂයෙන් අවධාරණය කරන එක දෙයක් තමයි දෙමව්පියන් දරුවාට රෝගය සෑදින බව දැනගත් වහාම
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතලා ඒ සම්බන්ධ අදාළ වැඩපිළිවෙලක නිවැරදිව ලියාපදිංචි වෙලා පමණයි දරුවන් නිවස තුළ තබාගෙන ප්‍රතිකාර කිරීම සිදු කළ යුත්තේ. මෙහිදී විශේෂයෙන් ඔවුන් යම්කිසි වැඩපිළිවෙලක ලියාපදිංචි වුණාම නිරන්තරයෙන් වෛද්‍ය අධීක්ෂණ යටතේ තමයි පවත්වාගෙන යන්නේ. විශේෂයෙන් දුරකථන මාර්ගයෙන් දෙමව්පියන් අවධාරණය කරන්න ඕන අනිත් කරුණ තමයි දරුවන්ට සාමාන්‍යයෙන් වෙනදා ඇතිවන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකදී ඇතිවන ලක්ෂණ වලට අමතරව වෙනත් විශේෂයෙන්ම COVID-19 නියුමෝනියා තත්ත්වයක් හෝ වෙනත් සංකූල තත්ත්වයක් ඇතිවීමේ රෝග ලක්ෂණ පෙන්눔 කරනවා නම් ඊටම ඉක්මනින් දරුවන් රෝහල තුළට රැගෙන ඒම ඉතාම වැදගත්. මෙහිදී මොනවද මේ රෝග ලක්ෂණ? විශේෂයෙන්ම අපි දන්නවා දරුවන් කියන්නේ ක්‍රියාශීලී කොට්ටාශයක්. ඔවුන් සාමාන්‍යයෙන් ක්‍රියාශීලී. ඔවුන්ගේ අන්නේ ක්‍රියාශීලී ගතිය අඩුවීමක් සිදු වෙනවා. නිරන්තරයෙන්ම නිදාගෙන ඉන්නවනම්, ඔවුන් ආහාර ප්‍රතික්ෂේප කරනවා නම්, විශේෂයෙන්ම ඉතාම කුඩා දරුවෙක් නම් මව්කිරි ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම්, ඊට අමතරව ඔවුන්ගේ වමන තත්ත්වයක්, පාචන තත්ත්වයක් දිනකට කීප වරක්, සමහර විට 5 වතාවකට වැඩි වතාවක්. එහෙම නැත්නම් දරුවන් උදරාබාධයක්, බඩේ කැක්කුම් තත්ත්වයක් කියන සිටිනවා නම්, ඊට අමතරව ඔවුන්ගේ උණ තත්ත්වය, ඊට තද උණ තත්ත්වයක් සෙල්සියස් අංශක 38ට වඩා වැඩි හෝ දින දෙකකට වඩා පවතින උණ තත්ත්වයක් තිබෙනවා නම්, ඊට අමතරව ඇඟේ වෙනදා නොතිබුණු රෑෂ් එකක්, ලපුව පළු හෝ වෙනත් සමපැහේ වෙනස් වීමක්, විශේෂයෙන්ම මෙහිදී වැදගත් ශරීරයේ පුරා පැතිරුණු, සමහර විට ඊට සමහර විට මధుරේකාව වගේ දෙයක් නිසා පොඩි වපයක් පළුවක් වෙන පුළුවන්. එවැනි තත්ත්වයක් නෙවෙයි, විශේෂිත තත්ත්වයක්. මෙන්න මේ තත්ත්ව නිරීක්ෂණය කරොත් ඉතාම ඉක්මනින් ඔබට ලබා දීපු දුරකථන අංකවලට අමතුමක් ලබා දීම හෝ ඒව නැත්නම් එවැනි විශේෂ හදිසි අවස්ථාවක නම් ඉතාම ඉක්මනින් යම්කිසි ක්‍රමයක් පාවිච්චි කරලා රෝහලට දරුවා රැගෙන ඒම තමයි අවශ්‍ය වෙන්නේ. මේ සියලු දේවලම බලාපොරොත්තුව තමයි දරුවාට මද රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ නැමැති දරුවන් ඔවුන්ගේ පහසු, ඔවුන්ගේ හුරු පුරුදු පරිසරය තුළ, නිවස තුළම තබාගෙන ප්‍රතිකාර කිරීම කරනවා සමගම සංකීර්ණ සංකූල රෝග ලක්ෂණ සහිත දරුවන්, විශේෂයෙන්ම COVID-19 ආශ්‍රිත නියුමෝනියා සහිත දරුවන් ඉක්මනින්ම අඳුනාගෙන ඔවුන් රෝහල්ගත කර ඔවුන්ට අවශ්‍ය නිවැරදි ප්‍රතිකාර ලබා දීම. ඊට අමතරව අපි අවධාරණය කරන අනිත් කාරණය තමයි දරුවන්ට සාමාන්‍යයෙන් COVID-19 මද රෝග ලක්ෂණ හෝ රෝග ලක්ෂණ නොමැති අවස්ථාවකදී විශේෂිත ඖෂධයක් කිසිවක් අවශ්‍ය නැහැ. මේ සාමාන්‍ය වෛරස් තත්ත්වයක් විදිහට හැදිලා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තුළින්ම ඉබේම සමනය වෙනවා. එම නිසා ප්‍රතිජීවක ඖෂධ වර්ග, විශේෂයෙන්ම ස්ටීරොයිඩ් කාණ්ඩයේ ප්‍රෙඩ්නිසලෝන්, ඩෙක්සමෙතසෝන් වගේ ඖෂධ වර්ග නිවසේ සිට ප්‍රතිකාර ලබා දෙන දරුවෙකුට කිසිසේත්ම නොදිය යුතුයි. විශේෂයෙන්ම ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ වලින් සිදු කරන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩපණ කරන එක. ඒ සංකූලතා ඇතිවීම හැකියාව ඉතාම වැඩි වෙන්න පුළුවන්. ඊට අමතරව වෙනත් ඖෂධ වට්ටෝරු හෝ වෙනත් දේවල්, විශේෂයෙන්ම බටහිර ඖෂධ ලබා දීම කිසිසේත්ම සිදු නොකළ යුතුයි. එවැනි දේවල් අත්‍යවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුවම පමණයි සිදු කළ යුත්තේ. ඔබට නිවැරදි ආකාරයට මේ උපදෙස් අනුව කටයුතු කරොත් දින 14කින් පසුව සාමාන්‍ය විදිහට නිරෝධානයෙන් ඉවත් වෙලා දරුවාට සාමාන්‍ය පරිදි කටයුතු කර ගැනීමට ඉඩ සලසන්න පුළුවන්. මේ අවස්ථාවේදී ඔබගේ වගකීම නිසි ඉටු කිරීමෙන් ඔබත් ඔබේ දරුවාගේ ආරක්ෂාව සැපයනවාට අමතරව රටේ ආරක්ෂාව සහ රෝහල් අනවශ්‍ය ලෙස රෝගීන් පිරී යාමෙන් වැළකිනවා. නමුත් දරුවාගේ ආරක්ෂාව පිණිස රෝහල තුළට දරුවා රැගෙන ඒම, විශේෂයෙන්ම විශේෂ රෝග ලක්ෂණ සහිත දරුවන්, අවදානම් රෝග ලක්ෂණ සහිත දරුවන් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම තමයි මේ අවස්ථාවේදී දරුවන් අතර මරණ ඇතිවීම වැළැක්වීම සඳහා සිදු කළ යුතු ඉතාම වැදගත් කාර්යය. හොඳයි, අපි නැවතත් එමු ජාතික රෝහලේ කාර්යභාරය කතා කරන්න. දැන් විශේෂඥ වෛද්‍යතුමනි, අපි මුල් කාලේ දැක්කා ඉන්දියාවේ එහෙම ඉතාම වේගයෙන් මිනිස්සු මරණයට පත් වෙනකොට ඔක්සිජන් ප්‍රශ්නයක් ලංකාවට එන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන් කතා බහක් තිබුණා. සහය සම්බන්ධයෙන් ඔබතුමාලාගේ පූර්වේක්ෂණ තිබුණා. හැබැයි දැන් කොහොමද මේ ප්‍රශ්නේ කල්පනාකරණය කරගන්න ප්‍රායෝගිකව ගත්ත විසඳුම් සහ විකල්ප මොනවද? ඔව්, මම ඔබතුමාට ඉස්සෙල්ලත් කිව්වා වගේම අපිට පෙනුණා මෙම වර්ෂයේ දෙවන භාගය වෙනකොට ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ යනවා. ඉතින් දෛනිකව සාමාන්‍යයෙන් ඔක්සිජන් අවශ්‍යතාවය තිබිච්ච ප්‍රමාණයට වඩා 3 ගුණයක විතර ප්‍රමාණයක් වැඩි වුණා ටික ටික. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම ප්‍රමාණයක් වශයෙන් බැලුවොත් එහෙම දවසකට ජාතික රෝහල කොවිඩ් රෝගීන් සඳහා දැන් පොඩක් අඩුයි. නමුත්
ටොන් 10ක විතර ප්‍රමාණයක් පාවිච්චි කරන තත්ත්වයකට ගියා. ඉතින් ඇත්තටම ඔක්සිජන් ලබා දීමේ ලැබෙන්න ඉතාල අභියෝගයක්. අභියෝගයක් කියන්නේ ඔක්සිජන් නිකන් ලබා දෙන්න බෑ. සමහර වෙලාවට ඇඳක් අවශ්‍යයි. ඒ වගේම ඔක්සිජන් ලබා දෙන ක්‍රමයක් අවශ්‍යයි. මොකද නල මාර්ගයෙන් ලබා දෙනවා නම් අපි ඒක තමයි අර මං කිව්වේ කලින් සැලසුම් කළා ඒක වැඩි කරගත්තේ කියලා. ඊට පස්සේ අපිට තිබුණ චැලෙන්ජ් එක තමයි ඔක්සිජන් ප්‍රමාණය මදි වෙයිද කියන එක. ඒතර ඒ අනුව ජාතික රෝහල සතුව තියෙනවා මේ ප්‍රධාන වශයෙන්ම තියෙන ටැංකිය දෙකකින් එකක් තමයි ටොන් 20ක් එම නැත්නම් කිලෝග්‍රෑම් 20000ක් ප්‍රමාණයක් ඔක්සිජන් ගබඩා කළ හැකි ලික්විඩ් ඔක්සිජන් ටැංක් එකක් තියෙනවා. ඒතර මේකට මුලින්ම මෙතෙන්ට ඔක්සිජන් අපි ගැහුවේ නැහැ කවදාකවත් සම්පූර්ණයෙන් ටැංකිය පිරෙන්නේ සාමාන්‍යයෙන් ඇවිල්ලා. නමුත් සාමාන්‍යයෙන් ගේන ඔක්සිජන් ගේන වාහනේ එච්චර ප්‍රමාණයක් ගේන්න බෑ. ඒකට විශාල වාහනයක් ගේන්න අවශ්‍යතාවය තියෙන කියලා මතුවේ කියලා අපි හිතුවාම විශේෂයෙන් ඒ සඳහා අවශ්‍ය කරන ගේට්ටුවක් පවා අපි නිර්මාණය කරා. එහෙම තමයි දැන් ගේන්න පුළුවන් ඕනම ලොකු ට්‍රක් දිග ට්‍රේල් එකක් ගෙනල්ලා සම්පූර්ණ ටැංකියට උනත් ගහන්න පුළුවන් එකපාරට. එතනින් පටන් අරගෙන ඔක්සිජන් නල එහෙම නැත්නම් පයිප් ඔක්සිජන් වැඩි දියුණු කළා අපිට අවශ්‍යතාවය අනුව ඔක්සිජන් ලබා දීමට හැකියාව ලැබුණා. මම කිව්වේ සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම හඳන් 300කට විතර අපිට ඔක්සිජන් මේ විදිහට දෙන්න පුළුවන්. අවශ්‍යතාවය වැඩි වුණා. ඒ වගේම අපි දැනට සැලසුම් කරලා තියෙනවා තවදුරටත් අවශ්‍යතාවය වැඩි වන්නේද කියලා හිතලා තවත් ඊට වඩා පොඩි ටැංකියක් වෛද්‍ය වාටු සංකීර්ණය අසල ඉදිකිරීමත් කටයුතු කරගෙන යනවා මේ දවස්වල. මම හිතන එක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම බලාපොරොත්තු වෙනවා අතට. ඒ කෙසේ වෙතත් ඊළඟට දෙවෙනි එක තමයි දැන් ඔක්සිජන් ලබා දෙනකොට ඔබ දන්නවා දැන් ඔක්සිජන් මාස්ක් එකකින් දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ඔබ දැකලා ඇති රූපවාහිනියෙන් පෙනුන ඉන්දියාවේ ඔක්සිජන් ටැංකිය අරන් ගිහිල්ලා ඔක්සිජන් මාස්ක් එකක් මූණට දාලා ලබා දෙනවා. එහෙම ලබා දෙන්න පුළුවන් රෝගීනුත් ඉන්නවා. නමුත් රෝගය උත්සන්න වෙනකොට විශේෂිත උපකරණ අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැරිසත්කාර ඒකක සහ සාමාන්‍ය ඔක්සිජන් මාස්ක් එක අතර තව ගොඩක් දේවල් කරන්න දේවල් තියෙනවා. මොකද එහෙම නොකරොත් මේගොල්ලන්ට දැරිසත්කාර එකක ඉක්මනින් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ඔබ අහලා තියෙනවා ඇති මම හිතන්නේ CPAP, BiPAP සහ high flow කියලා මැෂින්ස් වර්ග තියෙනවා. මේවායිනුත් රෝගීන්ට සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට ගොඩක් උදව් වෙන ඔක්සිජන් ලබා ගැනීම. ඔක්සිජන් වැඩියෙන් ලබා දෙන්න ඒක අවශ්‍ය වෙන්නේ. ඒතර මේ වගේ දේවල්ුත් ලබා දෙන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔය නල මාර්ගයේ ඔක්සිජන් නල තියෙන තැන්වල විතරයි. කියන්නේ පයිප් ඔක්සිජන් තියෙනවා විතරයි. මොකද ඒවට විශාල ප්‍රමාණයක් කියන්නේ අවශ්‍ය ප්‍රමාණය වැඩි ඔක්සිජන්. එතකොට දැන් මම ඇත්තටම මේ වෙලාවේ සඳහන් කළ යුතුයි දැන් අපිට රෝහල වශයෙන් බැලුවොත් අපිට එවන් උපකරණ අපිට සාමාන්‍යයෙන් 150කට වැඩි ප්‍රමාණයක් තියෙනවා මේ ඕනම වෙලාවක. ඒ කියන්නේ මම මේ කියන්නේ සාමාන්‍ය ඔක්සිජන් නැදන් වලට අමතරව ඒවට සම්බන්ධ කර හැකි උපකරණ 150ක් විතර තියෙනවා. ඒතර ඒකිනුත් අපේ රෝගී අවශ්‍යතාවය ඉෂ්ට වෙලා තියෙනවා. 150 කොවිලත් කාර්යබහුලයි. නෑ එහෙමමත් නෑ. සමහර වෙලාවට අඩු වෙනවා. මොකද ඔක්කොටම මැෂින්ම අවශ්‍ය වෙන්නේ නෑනේ. සාමාන්‍ය ඔක්සිජන් ලබා දෙන්නත් පුළුවන් නේ මාස්ක් එකකින්. ඒතර මම තවත් සඳහන් කරනවා මේ වෙලාවේ අපිට මේ සඳහා රජයෙන් විශාල වශයෙන් මේ සඳහා අපිට උපකරණ ලැබුණා. ඒ වගේම පරිත්‍යාගශීලීනුත් ගොඩාක් දෙනෙක් ඉදිරියට ඇවිල්ලා පරිත්‍යාග සිද්ධ කරා. ඒකටත් අපිට ලොකු ශක්තියක් වුණා. ඒක නිසා අපිට පුළුවන් වුණා ජාතික රෝහලේදී ඔක්සිජන් අවශ්‍යතාවය ඔක්සිජන් ලබා දීම අවශ්‍ය වන රෝගීට ඔක්සිජන් හැම වෙලාවෙම ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. පුළුවන් වුණා. දැනුත් අපිට ඉදිරියට ඒක කරන්න පුළුවන්. දැන් ඔය අතරතුර ආපු ඒ කියන්නේ විශේෂයෙන්ම සාකච්ඡා වුණු කරුණු ගත්තාම ඒ අතර තිබුණු එකක් තමයි සමස්තයක් විදිහට තිබුණු අදහසක් තමයි මුළු ලංකාවම ගත්තත් ප්‍රමාණවත් පරිදි ICU beds නැහැ කියන එක. ඒකට මුළු ලංකාවටම ප්‍රමාණවත් විදිහට නැත්නම් ඒක ජාතික රෝහලට ප්‍රමාණවත් තියෙයිද කියන ප්‍රශ්නේ අපිට කොහොමත් එනවනේ. මම කැමතියි ඔබතුමාගෙන් මේ ගැන දැනගන්න. දිල්ෂාන් සාමාන්‍ය තත්ත්වයක් යටතේ මම හිතන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයක අවශ්‍ය කරන ICU රටකදී අවශ්‍ය කරන ICU නම් ප්‍රමාණය සෑහීමකටපත් වෙන්නේ නැහැ මොනම අවස්ථාවකදීවත්. ඒ කියන්නේ ඒ තරම් සමහර අවශ්‍යතාවය ලැබෙන පරිදි ICU ලබා දෙන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. කෙසේ වෙතත් කොවිඩ් වසංගතයත් සමග ICU වල අවශ්‍යතාවය වැඩි වුණා. විශේෂයෙන් මේ ඩෙල්ටා ප්‍රභේදයත් සමග ඔක්සිජන් අවශ්‍යතාවය සහ ICU අවශ්‍යතාවය වැඩි වුණා. ඉතින් අපි රටේ තියෙන ජාතික වශයෙන් තියෙන ICU ගැන සලකා බලනකොට අපිට තේරුණා දැන් අපිට තියෙන රෝගීන් සංඛ්‍යාව කියන්නේ සාමාන්‍ය රෝගීන් 600 700කට කිට්ටු ප්‍රමාණයකට අපි කැසරක් ගියානේ කාලෙක. ඒතර ඒකෙන් ICU ලැබෙන ප්‍රමාණයට ICU අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ අනුව අපේ සැලසුමේ තිබුණා යම් ICU දැරිසත්කාරක එකත් කොවිඩ් සඳහා වෙන් කළ යුතුයි කියලා. ඒතර ඒක වෙන් කරනකොට මේ සඳහා එම අංශවල වැඩ කරන වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු, ඉදිරි නිලධාරීන් සියලු දෙනාම ඊටම කාර්යබහුලව ඉදිරියේදී අපි මේ කොවිඩ් වෙනුවෙන් වෙන් කරන ICU එක වෙනස් කළ යුතු වෙනස්කම් ගැන එහෙම
කටයුතු කරා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් බැලුවොත් එimhe සාමාන්‍යයෙන් ICU එක අපේ රටේ තිබිච්ච ICU වල නෙගටිව් ප්‍රෙෂර් කියන එක නැහැ. නෙගටිව් ප්‍රෙෂර් කියලා කියන්නේ ඇතුලේ තියෙන මේක එළියට ඇදලා දෙන. ඒකට කාර්ය මණ්ඩලයට සහ අනිකුත් රෝගීන්ට මේක සම්ප්‍රේෂණය වීම ප්‍රමාණය අඩුයි. දැන් මෙන්න මේ වගේ වෙනස්කම් ඊළඟට ICU එකේ කියුබිකල්ස් වගේ දේවල් ගහලා රෝගීන් වෙන් කිරීම වගේ දේවල් අපි එක ස්ථානයක කරලා පටන් ගත්තා. ඒ කියන්නේ අතන වෛද්‍ය දරිසත්කාර ඒකකේ. එතකොට ඒකෙන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. එතකොට දැන් අපිට පුළුවන් වුණා මුලින්ම ඇඳන් 8ක් 9ක් විතර තියලා ඒකෙන් අපේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න. නමුත් නැවත වරක් මේ සැලසුමේ තිබුණේ මේක මදි වෙනවා අපි දන්නවා. ඉතින් අපිට තිබුණා සැලසුමක් ඊළඟට. ඊළඟට කොයි එකටද අපි යන්නේ? ඒ වගේම තවත් දැන් ඊට අනිත් මේ අභියෝගය තමයි දැන් ICU එකක් වහනවා මේ කොවිඩ් වෙනුවෙන් වෙන් කරනකොට සාමාන්‍යයෙන් ICU අවශ්‍ය රෝගීන්ට විකල්ප තියෙන්න බෑ. ඔව්. ඒතර එවන් ස්ථාන වෙනත් ICU එකක් අපි සම්බන්ධ කරගෙන ඒ වගේ ධාරිතාව වැඩි කරා. ඒ වගේම තවත් ICU මේ විදිහට එකක් නෙමෙයි 3ක්ම අපි කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරා. සෑම ICU එකම ඇත්තටම අර රෝගය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා අවශ්‍ය කරන තාක්ෂණික ක්‍රමවේද යොදාගෙන තමයි කරේ. එතකොට ඒ වෙනකොට ඒක පටන් ගන්නකොට අපිට දෙන්න පුළුවන් ගැරන්ටි එකක් මේකෙන් නිකම් බෝ වෙන්නේ නැහැ මේක ආරක්ෂාවක් තියෙනවා කියන එක. ඒ දේවල් සියලු දේවල් කළා අපිට මේ වෙනකොට දැඩිසත්කාරක 3ක්ම කොවිඩ් සඳහා වෙන් කරලා තියෙනවා. ඇඳන් සංඛ්‍යාව වශයෙන් බැලුවොත් එම ඇඳන් 25ක් දක්වා අපිට කොවිඩ් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකර්ම ලබා දිය හැකියි. ඒ 25 කොවිලෙත් පිළිගද තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔව්. දැන් ඒ අතරතුර දැන් රෝහලට එන රෝගියෙකුට ඒ කියන්නේ වෙන රෝගියෙකුට ප්‍රතිකාර ගන්න ආවත් PCR එකක් එහෙම කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද? ඔව් මෙහෙමයි දැන් ඇත්තටම අපේ රෝහලේ අපි දැන් PCR කියලා කියන්නේ දැන් කොවිඩ් එකෙන් එන්න කලින් PCR පරීක්ෂණ කරේ වෙන වෙනත් රෝගීන් සඳහා තමයි කරේ. අවශ්‍යතාවය ඊටම අඩුවෙන් තමයි තිබුණේ. ඒතර අපේ PCR අවශ්‍යතාවය ඉෂ්ට වුණේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ. ගැටලුවක් තිබුණේ නැහැ. ඒවම අපිට රිපෝට් එක ලැබෙනවා. මොකද ප්‍රමාණය කොහොම අඩු නිසා. ඒ කියන්නේ ඒවකට PCR කියලා කියන්නේ මේ කොවිඩ් රෝගය සඳහා විතරක් බලන මේකක් නෙවෙයිනේ. ඒක වෙනත් රෝග සඳහාත් පාවිච්චි කළ හැකි පරීක්ෂණයක්. එතකොට නමුත් අපිට තේරුණා දැන් අපේ වැඩේ ටික ටික ප්‍රමාද වෙනවා. දැන් යනකොට ප්‍රමාණය වැඩි රටේ මේවා එනවා. මේකට දැන් PCR අපිට අවශ්‍ය වෙනවා කියලා මිට වඩා ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න. මොකද ඉක්මනින් ප්‍රතිඵල ලැබුණොත් තමයි රෝගියාට ප්‍රතිකරම ක්‍රමات ඉක්මන් වෙන්නේ. කොවිඩ්ද නැද්ද කියලා හඳුනා ගැනීම, අනිත් රෝගය සඳහා කොහොමද මේ යොමු කළ යුත්තේ කියන එක වගේ දේවල් නිසා. ඉතින් අපි පරිත්‍යාගශීලීන්ගේ සහ රජයේ කියන්නේ ෆන්ඩ්ස් පාවිච්චි කරමින් PCR ලැබ් එකක් අලුතෙන්ම හැදුවා ජාතික රෝහලට. ඒක අපිට පුළුවන් වුණා ජනවාරි මාසෙදී පටන් ගන්න පහුගිය. ඉතින් අපිට දැන් අවශ්‍ය වෙනවන්නේ නම් දවසකට PCR පරීක්ෂණ 200ක් විතර ප්‍රමාණයක් එම රසායනාගාරයෙන් සිදු කර හැකියි. ඒක අපේ අවශ්‍යතාවයට හොඳටම සෑහෙනවා. අනිත් එක තමයි දැන් PCR විතරක් නෙවෙයිනේ අර රැපිඩ් ඇන්ටිජන් කියලා ටෙස්ට් එකක් තියෙනවානේ. ඒ ටෙස්ට් එක ලැබුණායින් පස්සේ අපිට පුළුවන් වුණා රෝගීන්ව බාහිර රෝගී අංශයේදීම මුල කාලේ අංශයේදීම ස්ක්‍රීන් කරන්න. ඒතර ඒක දැන් අපි දන්නවා රැපිඩ් ඇන්ටිජන් එක පොසිටිව් වෙනවා කියන්නේ රෝගියාගේ රෝගය බෝ වීමට හැකියාව ඉතාම වැඩි. රැපිඩ් ඇන්ටිජන් නෙගටිව් නැහැ කියන්නේ රෝගය නැහැ කියන එක නෙවෙයි. ඒකත් ඔබ දන්නවා. කෙසේ වෙතත් ඒකෙන් පුළුවන් වුණා අපිට මුලින්ම රෝගය හඳුනාගෙන ගන්න. ඒ අනුව PCR සහ රැපිඩ් ඇන්ටිජන් කියන ටෙස්ට් දෙක මත අපිට සාමාන්‍ය රෝගීන්ව හඳුනා ගැනීම පහසු වුණා. අනිත් එක අපිට මේක අපේ ගාවම තියෙනවා. දවසකින් විතර රිපෝට් එක ගන්න පුළුවන් වෙනවා. එතකොට අපේ ආරක්ෂාවට සියලු දෙනාගේම ආරක්ෂාවට ඒක ඉතාම වැදගත් වුණා. දැන් ඒතර අතරමැදි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් මොන වගේ සූදානමක්ද මොන වගේ කාර්යපටිපාටියද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් දැන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇත්තටම බොහෝ සංඛ්‍යාවක් රටේ තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම මුල කාලයේදී අතරමැදි මධ්‍යස්ථාන වලට යවන්න පුළුවන් රෝගී සංඛ්‍යාව ඉතාම වැඩි. මොකද ඒගොල්ලන්ගේ සංකූලතා ගොඩක් අඩුයි. නමුත් දැන් සංකූලතා වැඩි. ඒකෝර දැන් අපි අතරමැදි මධ්‍යස්ථානට යවන්න කලින් අපි රෝගියාට ඔක්සිජන් අවශ්‍යතාවය අනිකුත් තියෙන වෙනත් මොන හරි අවශ්‍යතාවයක් තියෙනවද කියලා බලලා තමයි යවන්නේ. මොකද අතරමැදි මධ්‍යස්ථාන වල බොහෝ විට ඔක්සිජන් ලබා දීමේ හැකියාවක් නැහැ. එහෙම නැත්නම් සමහර බෙහෙත් වර්ග බෙදීමේ හැකියාවක් නැහැ. ඒ වගේ දේවල්. මොකද මේ රෝගීන්ට වෙන රෝගයක් තියෙනවානේ. ඉතින් එහෙම තමයි මේවා කරේ. ඉතින් අපි තැන් වලට යවුවා. ඒ වගේම තමයි රෝහල් වලටත් යවුවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේම ට්‍රාන්ස්ෆර් කළා. ඊට පස්සේ අපේ සංඛ්‍යාව වැඩි වෙනවා. අපිට තේරුම් ගියා දැන් මේක මේ සමහර ලාවට අපිට තැනක් හොයාගන්න බෑ. අතරමැදි මධ්‍යස්ථානට යවන්න පුළුවන් රෝගීන් හිටියොත් අපේ වාට්ටුවේ ඉන්නවා අපිට වෙන රෝගීන් අතුලත් කරන ඉඩමදි වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුව අපි
කල්පනා කරා අපේ මධ්‍යස්ථානයක් ලැබුණ සඳකලේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැලවීමේ හමුදාව සමග සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ නිවාසනයක් අපිට ලබා දුන්නා. ඒක අපිට හරි පහසුයි. මොකද හේතුව ඒක තියෙන ජාතික රෝහලේ හෘද රෝගාංශය ළඟමයි. ඒක දැන් පූර්ණ වශයෙන් අපිට ලබා දීලා තියෙන අපි ඒකේ රෝගීන් 100ක් විතර ප්‍රමාණයක් වෙනකම් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ විශේෂ සංකුලතා නැති ඔක්සිජන් අවස්ථාවක් නැති නමුත් ගෙදර යවන්න බැරි. එහෙමත් නැත්නම් සුළු රෝගී වෙනත් රෝගී තත්ත්වයෙන් රෝගීන් අපිට රැක බලා ගන්නවා එතන. ඊට අමතරව අපිට තවත් එකක් පහුගිය කාලේ ලබා දුන්න අපි දැන් ඒක ආරම්භ කිරීමේ සියලුම කටයුතු යොදලා ඉවරයි. මීතර මුල්ලේ මධ්‍යස්ථානයක්. එතනත් අපේ කාර්ය මණ්ඩලය තමයි සියලුම සත්කාර සේවා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර මේ දවස්වල රෝගීන් සංඛ්‍යාව පොඩ්ඩක් අඩු වෙන නිසා අපිට අර හදිසි තත්ත්වයක් මතුවලා නැහැ රෝගීන් යවන. නමුත් අතරමැද මධ්‍යස්ථාන ඊටම වැදගත්. මොකද ඔබ දන්නවා දැන් බැලුවොත් එහෙම අපේ රටේ දැන් තියෙනවා අර ගෙදර රෝගී සත්කාර කිරීමේ කියලා මේකක් තියෙනවා. ඒ කියන්නේ හෝම් කෙයාර්. ඒක ඉතින් හොඳ සංකල්පයක්. මොකද හේතුව රෝගීන්ගෙන් අඩු ගානේ 25%ක්වත් මම හිතුවොත් එහෙම නිකන් හිතුවොත් එහෙම රෝග ලක්ෂණ නැහැ. බොහොම සුළු රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ට රෝගී නිවසේ සිටීම පහසුවක් වෙනවා සමහර වෙලාවට. එක පැත්තකින් පහසුවක් වෙනවා. මොකද එයාට කාමරයක් වෙනම තියෙනවා නම් නිවසේ ඉඳීම පහසුවක් වෙනවා. එතකොට ඒ පුද්ගලයන් නිවසට ලබලා අර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරලා තියෙන කාර්ය ක්‍රමයෙන් ඒගොල්ලන්ව මොනිටර් කරලා බලා ගන්න පුළුවන්. නමුත් අතරමැද දැන් වැදගත් වෙන්නේ බොහෝ විට අපිට පෙන්ලා ගිහිල්ලා තියෙනවා අපගේ කොළඹ අවට ජනතාවට රෝහල් ගෙදරම සිටීමේ හැකියාව නැති කට්ටියක් ඉන්නවා. සමහර අය කැමති නැහැ ගෙදර යන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දෙමව්පියෝ ඉන්නවා වෙන්න පුළුවන්. වයසක කට්ටිය ගෙවල් ඉන්න පුළුවන් ළමයි ඉන්නවා. ගේ පොඩි. ඒ වගේ දේවල් නිසා ඒතකොට අතරමැද මධ්‍යස්ථානය අපිට හරි ප්‍රයෝජනයි ප්‍රතිකාර මධ්‍යස්ථානය. එතනට අපිට යවලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන ප්‍රතිකාරමත් ලබා දීලා මොකද එතනට යවුවා කියලා කිසිම විදිහකින් අඩුපාඩු සිද්ධ වෙන්නේ නැහැ. මොකද එතන කාර්ය මණ්ඩලය, වෛද්‍ය කාර්ය මණ්ඩලය සියලු දෙනාම එම ස්ථානයටම අනුයුක්ත කරලා අපේ තියලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ බරපතලකම සාකච්ඡා කරද්දී සමහර තැන්වල කියුණා මෘත ශරීරාගාරවල පවා ඉඩ නැහැ කියලා. ජාතික රෝහලට කොහොමද මේ ප්‍රශ්නේ බලපෑවේ? මම දැන් ජාතික රෝහල ගැන කතා කරේ නෑ කවුරුත් කොහෙවත්. නෑ මම අහුවේ ඒක තමයි. ඔව් ඇත්තටම ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ මම කියන්නේ මෘත ශරීර 60 ගණක් විතර තියන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. නමුත් අපිට එක අවස්ථාවකදී සාමාන්‍යයෙන් බැලුවහම අපි කොවිඩ් රෝගීන් මිය ගියොත් එහෙම එම මෘත ශරීරාගාරයේ මෘත ශරීරය පිළිබඳ අවසන් කටයුතු එදිනෙම කරන්න පැවිදිසකල කරන්න අපි බැඳලා ඉන්නවනේ. ඒ අනුව මම සිද්ධ කරන්නේ කොළඹ අපි නම් කොළඹ මහනගර සභාව සමග සම්බන්ධ වෙලා මේ අපගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නගර සභාවේ මහජන සමග සම්බන්ධ වෙලා එවමුත් ශරීර එදිනෙදාම යවන්න තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒකට එන්න ඕන අදාළ මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙනත් නීතිමය කටයුත්තක් නැත්තම් කරගෙන යනවා. මත ඕනම කාලයකදී සාමාන්‍යයෙන් අපිට මෘත ශරීරාගාරයට මෘත ශරීර එකතු වීමේ ක්‍රමයක් තියෙනවා. මොකද හේතු වෙනවා. මොකද හේතුව අර අඳුනා නොගත් මෘත ශරීරයෙන් සමහර ලාවට එකතු වුණාම නීතිමය කටයුතු නැතුව යවන්න බැරි වෙනවා. ඒතර මේ අවස්ථාවේදී එහෙම යම් ප්‍රමාණයක් එකතු වෙලා තිබුණා. ඒ අනුව අපි පොලිසිය උදව් කර අපිට ගොඩක් හල්සිමන්න පරීක්ෂකලා පොලිසිය සහ විශේෂඥ වෛද්‍යවරුන් මම මේ කියන්නේ ජේම්ෝ උලගේ උදව්වෙන් නීතිමය කටයුතු කළා. ඒ ටික අයින් කරන්න පුළුවන්. ඒක නිසා අපිට මෘත ශරීරාගාරයේ අර මෘත ශරීර එළියේ තියලා ඉඩ නැති වෙච්ච ප්‍රශ්නයක් මතුවුනේ නැහැ. කළමනාකරණය කරගන්න පුළුවන් වුණා. ඒක නිසා එහෙම තත්ත්වයක් අපිට ජාතික රෝහලට මතුවුනේ නැහැ. සියලු දෙනාගේ උදව්වෙන් අපිට පුළුවන් වුණා මේ ප්‍රශ්نين යම් විදියකට මිදෙන්න. හොඳයි. සාකච්ඡාව අවසන් කරන්න වෙන තැනට අපි ඇවිල්ලා තියෙනවා. මම කැමතියි ඔබතුමාට නිදහසේ ඉඩක් දෙන්න මේ වෙලාවේ. ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සේම විශේෂඥ වෛද්‍යවරයෙකුත් සේම කියන්නේ මේ කොවිඩ් වසංගතයත් එක්ක මොලේ ධම්ම සටන් කරපු මිනිසුත් එක්ක ජීවත් වුණු කෙනෙක් නේ ඔබතුමාලා. එතකොට ඔබතුමා සහ මුළු වෛද්‍ය ප්‍රජාවම හෙද කාර්ය මණ්ඩල මේ සියලු දෙනා ඒ අය වෙනුවෙන් ඔබතුමාට රටට පණිවිඩයක් කියන්න මේ අන්තිම විනාඩි දෙක තුන වෙන් කරගන්න පුළුවන්. ඔව් මම ඇත්තටම කැමතියි මේ අවස්ථාවෙන් අරගෙන ප්‍රයෝජනවත් කරගෙන මගේ කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න ඉස්සෙල්ලම. මම කිව්වා වගේම කිසිම කෙනෙකුට මම හිතන්නේ සාමාන්‍ය තත්ත්වයක් කරද්දී හිතා ගන්නත් බෑ රෝහල් කාර්ය මණ්ඩල කරන සේවය ගැන. මොකද සමහර කට්ටිය ඉන්නවා කාර්ය මණ්ඩලේ ගුවාම සීලුම දෙනා. කනිෂ්ඨ කාර්ය මණ්ඩලය, හෙද කාර්ය මණ්ඩලය, වෛද්‍ය කාර්ය මණ්ඩලය, ඊළඟට විශේෂඥ වෛද්‍ය කාර්ය මණ්ඩලය සීලුම දෙනාට රෝගියා වෙත යාමට සිද්ධ වෙනවා. එතකොට මේක සමහර ලාට මේ
ආරක්ෂිත ඇඳුම ඇඳගත්තාම පැය 12ක් විතර ගලවන්න නැති කට්ටියක් ඉන්නවා. ඒක විශ්වාස කරන්න බැරි තරම් අමාරු දෙයක්. එහෙම කැපකිරීමක් කළා තමයි මෙම රෝගීන් සත්කාර සේවයන් කරන්නේ. සුළු අඩුපාඩු වෙන්නේ නැති. නමුත් පොදු වශයෙන් බැලුවහම අපි රෝගී සත්කාර සේවය සඳහා බැඳිලා ඉන්නවා. ඒක හොඳටම සිද්ධ කරනවා. සීලම කාර්ය මණ්ඩල මට සහතික වෙන්න පුළුවන්. තමන්ගේ සේවය ඉතා හොඳින් ඉෂ්ට කරනවා කියලා. නමුත් ඒ එක්කම දැන් අපිට දැනගන්න සීල දෙනා දැනගන්න ඕන දෙයක් තමයි දැන් මේ රෝගය පැතිරීම වළක්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඒතර අපිටත් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපිට දැන් රටේ රෝගීන් සංඛ්‍යාව ඉතා විශාල වශයෙන් වැඩි වුණොත් එහෙම සෞඛ්‍ය සේවයට ඒක දරා ගන්න බැරි වෙනවා. අපි ඇත්තටම වාසනාවන්තයි තාමත් අපේ සෞඛ්‍ය සේවයට මේ දරාගත හැකි තත්වයක තිබීම. මම හිතන්නේ ඒක නිකම්ම වුණා නෙවෙයි. එන්නත් කරණය විශාල වශයෙන් සිද්ධ කරනවා. ඒ වගේම සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ කොහොමද? සෞඛ්‍ය රෝගීන්ගෙන් රෝගී බෝවීම වළක්වා ගන්නේ කොහොමද කියලා අපි විශාල වශයෙන් මට දැන් වුණත් අපගේ නාලිකාවේ මේ දැන් පොඩ්ඩකට කලිනුත් ඒ වහන්සෙන් කතා කරා. ඒ වගේ ජන දැනුවත් කිරීම නිසා යම් විදියක ජනතාව සියලු දෙනාම දන්නවා කෙසේද හැසිරිය යුත්තේ කියලා. මොකද කෙසේ වෙතත් මට දැන් පෙන්ලා ගිය එකක් තමයි අර පළවෙනි රැල්ල අවස්ථාවේ තිබිච්ච බය එමත් නැත්නම් ඒ සම්බන්ධයෙන් තිබිච්ච සැලකිල්ල මේ අවස්ථාවේදී නෑ. ඇත්තටම දැන් තමයි ඒක වැඩියෙන් අවශ්‍ය වෙන්නේ. මොකද මෙම ප්‍රභේදයේ හැදුනොත් එහෙම වෙන සංකෘතතා ඊටාම වැඩි අරින්ට එකකට වඩා. ඉතින් මගේ ඉල්ලීම තමයි අපි කරන්න ඊටාම අමාරු කාර්යයක්. නමුත් අපිටත් සීමාවන් තියෙන නිසා සෞඛ්‍ය සේවයට අපි කියන්නේ ජාතික රෝහල විතර නෙවෙයි ජාතික සෞඛ්‍ය සේවයට බසිල දෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් එන්නත් කරන්නේ දැන් නොමිලේ ඊටාම ලේසියෙන් ලබා දෙන්න පුළුවන්. ඇත්තම කියන ජාතික රෝහලේ එන්නත් කරන මධ්‍යස්ථානයක් එන්නත් පටන් ගන්නවා. දැන් හැමදාමත් වැඩ කරනවා. දැලක් තියෙනවා. ඕනම කෙනෙකුට එන්න පුළුවන් එන්නත ලබා ගන්න එහාට. ඒ වගේම පුළුවන් හැම වෙලාවෙකම එන්නතක් ලබා ගන්න. එන්නත මොන එන්නත කියන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ එන්නතක් ලබා ගැනීම. ඕනම එන්නත් දෙක ලබා ගැනීමෙන් පසු හොඳ ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඇත්තටම ඒකෙන් එන්නත් ලබාගත් කට්ටියගේ සංකුලතා ඊටාම අඩුයි. හොඳයි. දැන් අපි සාකච්ඡා අවසානයකට එමු. මට මතක් වෙනවා අර වැඩිකඩ බන්ධනාගාරයේ ඉස්සරහා තාප්පේ ගහලා තියෙනවා ලස්සන වාක්‍යයක්. සිරකරුවෝද මිනිස්සුයෝ කියලා. එතකොට අපි හැම ස්පිරිතාලයකම ඔක ගහන්න වෙනවා. වෛද්‍යවරු සහ සේවක කාර්ය මණ්ඩලයේද මිනිස්සුයෝ කියලා. දෙවියන්ගේ කාර්යභාරය ඉටු කරත් ඒත් මිනිස්සුනේ. ඒ නිසා ඒ අයත් ලෙඩ වෙන්න පුළුවන්. ඒ අය ඒ අවදානම මේ විදිහටම තියාගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා ඔවුන් වෙනුවෙන් විශේෂ අවධානයක් විශේෂ වටිනාකමක් ඔවුන්ට ලබා දෙන්න අපි කිසිසේත්ම මැලි වෙන්න උවමනාවක් නැහැ. අපි සමහර තැනක දන්නවා ඒ අය සේවයට එන්නේ මොනතරම් කැපකිරීම කරලාද කියන එක. Tamanගේ දරුවව වෙන තැනක තියලා වෙන්න පුළුවන්. ඒ අය නිරන්තර මේ අරගලයේ ඉන්නේ. ඒ නිසා සෞඛ්‍ය සේවය මේ වෙලාවේ මේ කරන කැපකිරීම කෙසේත්ම අව탁සීරු නොකළ යුතුයි. සහ ඒට අපි උපරිම වටිනාකම් ලබා දිය යුතුයි. එහිදී ජාතික රෝහලේ භූමිකාව අගය කිරීම සහ ඒට වටිනාකමක් ලබා දීම, ඒ කාර්යපටිපාටි සහ ඒ කොහොමද මේ සමස්ත ක්‍රියාව සිද්ධ වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීම වුණාවක් අපිට තිබුණා. ඒ නිසායි අපි අද ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහත්මයාට ආරාධනා කළේ. අපි ආරාධනාව බාර ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ස්තුතියි. ඒකම අපි ඔබට නැවතත් කියන්නේ මේ වෙලාවේ ප්‍රවේශම අත්‍යවශ්‍යයි. ඒකට අවශ්‍ය ක්‍රමවේද සහ ඔබ හැසිරෙන්න ඕන විදිය පිළිබඳව අඩුවක් නැතුව දැනුවත් කිරීම සිද්ධ වෙනවා. ඒ නිසා අසන්න ධාරණය කරන්න ඒ අයුරින්ම හැසිරෙන්න කියන ඉල්ලීමත් කරමින් අපි ජාතික මෙහෙවර අවසන් කරනවා. සුබ දවසක් ඔබට.